හොඳයි අපේ වෙබ් ඩිවලොප්මන්ට් වීඩියෝ සිරිස් එකේ දෙවැනි වීඩියෝ කරගෙන අපි ආවා මේක HTML වීඩියෝ වල දෙවැනි එක මේකෙන් අපි කතා කරන්නේ HTML වල තවත් තියරි කොටස් ටිකක් ගැන මේකෙන් පස්සේ අපි තුන්වෙනි වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම ලොගින් පේජ් එකක් වගේ පේජ් එකක් නැත්නම් හෝම් පේජ් එකක් වගේ පේජ් එකක් වෙබ් පේජ් එකක් කෝඩ් කරනවා HTML හරහා ඒක ප්‍රැක්ටිකල් කොටසක් මේක තියරි කොටසක් මේකදී අපි බලමු කොහොමද තියරි තව මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ HTML වල කියලා. HTML වල අපි සාමාන්‍යයෙන් style attributes දක්වා ඉගෙන ගත්තා. style attributes වල අපිට තියෙනවා මේ විදිහේ tag name එකක් දාලා style attribute එක දීලා ඊට පස්සේ open කරපු tag name එකේ style attribute එක දීලා ඊට පස්සේ අපිට property එකක් value එකක් දීලා ස්ටයිල් කරන්න පුළුවන්. මේකට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් කලර් එක චේන්ජ් කරන එක බොඩි එකේ. හිතන්න අපි දැන් පටන් ගන්නවා යම් කිසි පැරග්‍රාෆ් එකක් නම් පැරග්‍රාෆ් එකක් වේවා හෙඩින් එකක් වේවා මොකක් හෝ පටන් ගන්න එක අපිට බෑග්ග්‍රවුන්ඩ් කලර් එක චේන්ජ් කරන්න ඕන නම් ඒකට අපි දෙනවා ස්ටයිල් කියලා දීලා ඊට පස්සේ අපි මේ විදිහට සින්ටැක්ස් දෙනවා property එක දෙනවා මුලින්ම ඊට පස්සේ ඒක value එක දෙනවා property එක සහ value එක අතර මේ dot දෙක ලබා දෙනවා. මේකේ අපිට දෙන්න හැම පාටක්ම දෙන්න නෑ නමුත් නිශ්චිත පාට වගේක් තියෙනවා HTML වල කලින් ඩිෆයින් කරපු පාට වගේ ඒ පාට අපිට ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා මේ background color add කිරීමේදී. ඊට අමතරව fonts add කිරීමේදී අපිට font family add කරන්න පුළුවන් මේ විදිහටම. ඒ කියන්නේ අපි තෝරගන්න heading ඒවා paragraph ඒවා අපිට font family add කරන්න පුළුවන්. සමහර වෙලාවට අපි කෝඩ් කරද්දී සාමාන්‍යයෙන් සමහර බ්‍රවසර්ස් වලට වැඩ නොකරන ෆොන්ට් ෆැමිලි තියෙනවා. සමහර මැෂින් වලට වැඩ නොකරන කියන්නේ කම්පියුටර් වලට ලැප්ටොප් වලට වැඩ නොකරන ෆොන්ට් ෆැමිලි තියෙනවා. ඒ නිසා ෆොන්ට් ෆැමිලි කීපයක් අපි ඇඩ් කරනවා. ඒ කියන්නේ අපි එකක් නෙමෙයි දෙක තුනක් ඇඩ් කරලා වෙබ් පිටු හදන වෙලාවල් තියෙනවා එකක් වැඩ නොකරන හින්දා. එතකොට මෙතන උදාහරණයට මම අරගෙන තියෙනවා heading 1 කියන එකේ style එකේ font family එක property එක මෙතන මේ විදිහට දෙනවා. property එක දීලා ඒකේ value එක තමයි wordana කියන family එක දීලා close කරලා ඊට පස්සේ සාමාන්‍ය විදිහටම element එක ලියනවා. ඊට අමතරව අපිට මේ විදිහටම ඒ කියන්නේ මෙතන අපි කිව්වා වගේ style attribute එක යටතේ අපිට පුළුවන් font එකේ text size එක වෙනස් කරගන්න. ඒ කියන්නේ අපි මොකක් හරි එකකට heading එක add කරලා ඒකේ text size එක font size එක අපිට වෙනස් කරගන්න පුළුවන් මේ ආකාරයෙන්. ඒ ඔක්කොම වෙන්නේ style attribute එක හරහා. ඊට පස්සේ අපිට ටෙක්ස්ට් එලිමන්ට් එක කරගන්නත් පුළුවන් මේ ස්ටයිල් ඇට්‍රිබියුට් එක හරහා සෙන්ටර් කරගන්න. ඒ කියන්නේ අපිට ඕන පොසිෂන් එක දෙන්න සාමාන්‍ය ටෙක්ස්ට් එකේ අපි වෙබ් පේජ් එකට ඇඩ් කරපුවාම ටෙක්ස්ට් එක මැද්දට ගන්න ඕන ටෙක්ස්ට් ලයින් එක අපි සෙන්ටර් කරනවා. ඒ කියන්නේ ටෙක්ස්ට් එකේ ටෙක්ස්ට් ලයින් එක සෙන්ටර් කරපුවාම මේක වැදින්නේ මැද. මේ විදිහට අපිට ස්ටයිල් ඇට්‍රිබියුට් එකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන්. මේක හෙඩින් වලට පැරග්‍රාෆ් වලට වගේ ගොඩක් වෙලාවට භාවිත වෙනවා. මීට අමතරව මේ කරන දේවල්ම ඇත්තටම HTML වලින් දැන් කරන්නේ මේවා සාමාන්‍යයෙන් CSS වලින් තමයි කරන්නේ. අපි දැන් කරන්නේ ගොඩක්ම මේ වගේ මේකෙන් ගොඩක් වැඩ කරනවා අඩුයි. මේකෙන් කරන්නේ ගොඩක්ම අපිට ඕන ස්ට්‍රක්චර් එක දාගන්න විතරයි. ඊට පස්සේ අනිත් ඔක්කොම ලස්සන කරන ඒවා දැන් කරන්නේ CSS කියන ක්‍රමවේදය හරහා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් HTML text formatting කියලා එකක් අපි මෙතන කතා කරනවා. මේකෙදිත් අපි ටැක්ස් භාවිතා කරනවා HTML වල විශේෂ වශයෙන් අපි යොදාගන්න දේවල් ඇඩ් කරන්න. ඒ කියන්නේ අපිට පුළුවන් අපිට අපේ වෙබ් පිටුවට බෝල්ට් අකුරු යොදා ගන්න ඕන නම් මේ විදිහට B ටැග් එකක් ඇතුලේ බෝල්ට් අපිට අවශ්‍ය කරන ටෙක්ස්ට් එක යොදලා ඒක ගන්න පුළුවන්. මේකෙදි විශේෂත්වය වෙන්නේ මේක ස්ටාර්ටින් ටැග් එකක්වත් එන්ඩ් ටැග් එකක්වත් අතර ඇතුලේ නෙවෙයි යොදන්නේ. අපි තනිකරම මේකට වෙනම මේ ටැග්ස් භාවිතා කරන B ටැග් එක ස්ට්‍රෝං ටැග් එක I ටැග් එක ඉටලයිට් කරන්න ඕන නම් ඉටලික් කරන්න ඕන I ටැග් එක. ඒ වගේම මේ ආකාරයෙන් මේ දීලා තියෙන ඔක්කොම ටැග් ඔය කට්ටියට චෙක් කරලා බලන්න පුළුවන් මේ වගේ වෙන එකකින් වෙන දේ. එතකොට මේ සබ්ස්ක්‍රිප්ට් ටෙක්ස්ට් එකේ කරන්නේ ඔය ටෙක්ස්ට් එක ටයිප් කරනවා. ඒ ටෙක්ස්ට් එකෙන් ටයිප් කරාට පස්සේ අවසානයේ එන්ඩ් වෙන තැනින් පස්සේ ඔයාලට මොකක් හරි හිතන්න ටෙක්ස්ට් එකේ උඩ ලයින් එකේ කියන්නේ ඉහලින් ටයිප් කරන්න ඕන පොඩිවට උඩින් අර බල වගේ ටයිප් කරන්න ඕන නම් ඒකට අපි ගන්නවා මේ SUP කියන සබ්ස්ක්‍රිප්ට් ටෙක්ස්ට් එක. ඒ වගේම අපිට HTML කෝඩ් කරද්දී සමහර වෙලාවට කමෙන්ට් දාන්න සිද්ධ වෙනවා.
ඒ කියන්නේ අපි කෝඩ් කරන කෙනා අපේ පහසුවට පස්සේ අඳුර ගැනීමේ පහසුවට එහෙම නැත්නම් අපි බාර දෙන වෙබ් ප්‍රොජෙක්ට් එකේ වෙන කෙනෙකුගේ පහසුවට අපිට කෝඩ් කරනකොට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ගේ තියෙන ලක්ෂණයක් තමයි අදාළ තැන්වල කමෙන්ට් දාන එක. එතකොට HTML කෝඩ් කරද්දිත් අනිවාර්යයෙන්ම අපි සෑහෙන්න ලයින් හිතන්න ලයින් අපි යනවා 200ක් 250ක් වගේ යනවා අපිට අරින් අපිටවත් හොයාගන්න බෑ අපි කෝඩ් කරේ මොකක්ද කියලා. එතකොට සමහර වෙලාවලට මේ හදිස්සියට හොයාගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් මේ තැන් වලට කමෙන්ට් දාන්න. කමෙන්ට් දාන්නේ අපි කොහොමද? මෙන්න මේ තියෙන ලයින් එක මේ ටයිප් කරලා අදාළ කමෙන්ට් එක දාලා ඊට පස්සේ මෙන්න මේ ලයින් එක දුන්නාම එයා අපි අදාළ කරන එක කමෙන්ට් එකක් විදිහට යනවා. මේ කමෙන්ට් කොහෙදිවත් කම්පයිල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කමෙන්ට් කම්පයිල් වෙන්නේ නැහැ කොතනකදීවත්. ඒවා HTML වශයෙන් නෙවෙයි තියෙන්නේ. ඒවා අපිට රීඩ් කරන්න විතරයි පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් HTML colors කියලා කියන්නේ අපි ඇඩ් කරන පැරග්‍රාෆ් එක වේවා එහෙම නැත්නම් හෙඩින් එක වේවා මේකෙදි බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් අපිට ඇඩ් කරන්න පුළුවන්. අපි ඇඩ් කරන ටැග් එකක් ගන්න ඔය ඇඩ් කරනවා X ටැග් එකක් හෙඩින් ටැග් එකක් නම් ඒකෙදි අපිට ස්ටයිල් ඇට්‍රිබියුට් එකේදී අපිට දෙන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් කියලා. බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් කියලා දීලා අපි මේ දීලා තියෙනවා වගේ ඩොට් බ්ලූ එක දුන්නාම ඒ අදාළ කරන හෙඩින් එක විතරක් ඩොට් බ්ලූ එකෙන් පාට වෙනවා. ඒ කියන්නේ අපිට ඕන කොටසකට පැරග්‍රාෆ් එකකට හෙඩින් එකකට මොකක් හරි එකකට අපිට පාටක් දෙන්න ඕන නම් ඒකට අපිට යූස් කරන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් කලර් කියන ඔප්ෂන් එක. ඒ වගේම ටෙක්ස්ට් කලර් වලදීත් අපිට මේ කලින් ක්‍රමවේදයමයි මේකෙදි වෙන්නේ. අරකෙදි කලර් උනේ ටෙක්ස්ට් එක නෙවෙයි වටේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක එහෙම නැත්නම් බෝඩර් එකත් එක්ක ඒකට අදාළ වෙන කොටුව රෙක්ටැන්ගල් එක. ඉතින් මේකෙදි අපිට සාමාන්‍යයෙන් පාට වෙන්නේ ඒම නෙවෙයි කලර් වෙන්නේ අපි යොදන ටෙක්ස්ට් එක. ඒ කියන්නේ හෙඩින් එකකට මේක දෙන්න පුළුවන් පැරග්‍රාෆ් එකකට මේක දෙන්න පුළුවන්. ඒව තමයි අපි යොදන පාට වලින් පාට වෙන්නේ. ඊට අමතරව අපිට පුළුවන් අපිට දැන් කලින් අපි කලර් කරා වටේ තියෙන එක. ඒ කියන්නේ අපි යොදන රෙක්ටැන්ගල් එක එහෙම නැත්නම් අපිට ඒ වටේ අපි යොදන එක. ඊට අමතරව අපි පාට කරා ෆොන්ට් එක එහෙම නැත්නම් කලර් එක ටෙක්ස්ට් එක. දැන් අපිට පුළුවන් මේ අපි යොදන ටයිප් කරන එකේ වටේ බෝඩර් ලයින් එකක් කලර් කරන්න. ඒකට අපිට ගන්න පුළුවන් ඒකත් H වල වේවා P වල වේවා ඕනම එකක යූස් කරන්න පුළුවන්. මේකෙදි කරන්නේ ස්ටයිල් එකට බෝඩර් කියලා දීලා අපි මේ 2px කියන්නේ පික්සල් දෙකක සොලිඩ් ලයින් එකක්. ඒ කියන්නේ තනි ලයින් එකක් මේ අපේ මේක වටේ වදින්න කියන එක. බෝඩර් කියන්නේ වටේ අපි යොදන ටෙක්ස්ට් එක වටේ පික්සල් දෙකක සොලිඩ් කියන්නේ ලයින් එකක් තනි ලයින් එකක් වදින්න කියන එක තමයි කියන්නේ. ඒකේ අපි පහට දීලා තියෙනවා සොලිඩ් ටොමැටෝ කියන පාට, ඩොට් බ්ලූ කියන පාට, වයලට් කියන දම් පාට. ඒ වගේම අපිට HTML වලදී සාමාන්‍යයෙන් අපි HTML කරගෙන යනකොට අපි ගොඩාක්ම මේ පාටවල් දෙනවා මේවා කරන්නේ HTML එකේදී නෙවෙයි. HTML එකේදී කරනවටත් වඩා අපිට මේක ලේසි වෙනම එක්ස්ටර්නල් CSS ෆයිල් එකක් ඇඩ් කරලා අපිට ඒක කලර් කරගන්න පුළුවන් නම් ඒක ගොඩක්ම ලේසි. නමුත් මේ HTML ස්ටයිල්ස් වලදී අපිට පුළුවන් CSS ඇඩ් කරන්න ක්‍රම තුනකට. මේක තියරි කරුණා. පළවෙනි එක තමයි inline. ඒ කියන්නේ අපි යූස් කරනවා මේ කලින් මම කිව්වා වගේම ස්ටයිල් ඇට්‍රිබියුට් එකේදී අපිට පුළුවන් HTML එලමන්ට් එකේ ස්ටයිල් ඇට්‍රිබියුට් එකේදී මේවා ඇතුල් කරන්න. ඒ කියන්නේ දැන් අපි කලින් කරා වගේ පාට ඇඩ් කරන්න inline පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් ඉන්ටර්නල් ඇඩ් කරනවා කියන්නේ අපි ගහන කෝඩ් එකේම HTML කෝඩ් එක තියෙන ෆයිල් එකේම හෙඩ් ෆයිල් එකක් ඕපන් කරලා මේකේ අපිට පුළුවන් CSS ෆයිල් එක ඇඩ් කරගන්න. ඒ කියන්නේ අපි ගහන CSS ඔක්කොම inline ගහන්න පුළුවන්. ඊට අමතරව ඉන්ටර්නල් කියන අපි ගහන HTML එකේම ඇතුලේ හෙඩ් සෙක්ෂන් එකක් ඕපන් කරලා හෙඩ් සෙක්ෂන් එකේ අපිට ටයිප් කරන්න පුළුවන් අදාළ CSS ෆයිල් එක. ඊට අමතරව මේ ක්‍රම දෙකටම වඩා වර්තමානයේදී සහ පරදාත්මක ඵලදායී ක්‍රමයේ විදිහට අපි හඳුන්වන්නේ එක්ස්ටර්නල් CSS ෆයිල් එක දෙන එක. ඒකෙදී අපි කරන්නේ හෙඩ් එකේදී තමයි ගොඩක් දුරට මේක ලින්ක් කරන්නේ. ලින්ක් කරලා අපි CSS ෆයිල් වලට වෙනම ෆයිල් එකක් හදනවා. ඒ CSS එතකොට ඒකේ තියෙන විශේෂත්වය සහ අපිට තියෙන වැදගත්කම කියන්නේ අපිට කෝඩ් එක අඳුරගන්න ලේසි වෙනවා. HTML සහ CSS වෙන් කරලා තියෙන්නේ. එතකොට HTML වල තියෙන HTML විතරයි, CSS වල තියෙන CSS විතරයි. සාමාන්‍යයෙන්
මේක ගොඩක්ම බලපාන්නේ ලොකු වෙබ්සයිට් එකක් හදනකොට එක පිටුවකට ලයින් 5000ක් විතර එනවා නම් HTML වලත් CSS වල ඒ හා සමාන වෙනවා. එතකොට මේක අපිට බලන්න ගියපුවාම නැවත බග් එකක් ආවොත් නැත්නම් ෆික්ස් කරන්න ආවොත් අපිටම එපා වෙනවා. සාමාන්‍ය වෙබ් පිටුවක් කියන්නේ ඒක කාලවලදී වෙනස් කරන දෙයක් නිසා ඒ කියන්නේ දැන් හිතන අවුරුද්දට නම් අවුරුදු තීම් එකක්. ඒ වගේ දේවල් කරනකොට ඒක අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕන. නත්තලට නත්තල තීම් එකක්. එතකොට ඒ වගේ දේවල් කරන්න මේක ගොඩක්ම ලේසි වෙනවා. අපිට මේ එක්ස්ටර්නල් CSS ෆයිල් එකක් යූස් කරනවා. මොකද නැත්තම් අර සම්පූර්ණ මුළු වෙබ්සයිට් එකේම පිටු ඔක්කොම තොර අපි මේක හොයන්න ඕන වෙනවා. කොතනද අපි ඇඩ් කරන්න කියන එක. ඊට වඩා මේක ගොඩක්ම පළදායි වෙනවා CSS ෆයිල් එකක් වෙනම එක්ස්ටර්නල් දෙන එක. ඒකෙන් වෙන්නේ අපිට ඕන කරන තැනට අදාළ CSS ෆයිල් එකේ තියෙන ඩීටේල් ඇඩ් වෙනවා. මේ CSS ෆයිල් එකේ තියෙන වැදගත්කම පිළිබඳව පොඩි සමරි එකක් මෙතන තියෙන්නේ. ඊට අමතරව ඉමේජ් ෆ්ලෝටිං කියන්නේ ඔයා සමහර වෙලාවට ලොගින් එකක් හදනවා මොකක් හරි එකක් හදනවා. ඔයාට පටන් ගන්න ඕන පුංචි ඉමේජ් එකකින්. එහෙම නැත්නම් පුංචි ඉමේජ් එකකින් තමයි ඔයාට ඒක එන්ඩ් වෙන්න ඕන. ඔයාගේ වාක්‍යයක් ඔයා මොකක් හරි දෙන හිතන්න ඔයා ලොගින් එකකට නැත්නම් ඔයා මොකක් හරි කරන දෙයක පටන් ගැනීමේ හෝ අවසානයේදී ඔයාට ඉමේජ් එකක් ඇඩ් කරගන්න ඕන නම් ඔයාට මේ ඉමේජ් ෆ්ලෝටිං කියන එක භාවිතා කරන්න පුළුවන්. මේක අපි කරන්නේ අදාළ අපි යූස් කරන පැරග්‍රාෆ් එක වේවා හෙඩ් එක වේවා බොහෝදුරට පැරග්‍රාෆ් වල තමයි මේක යූස් කරන්න අපි. ඒකෙදී අපි ඉමේජ් එක දීලා සෝස් එක දීලා මේ විදිහට ස්ටයිල් ෆ්ලෝට් මේ ආකාරයෙන් කෝඩ් කිරීමක් කරනවා. මේකෙන් වෙන්නේ මේකේ වෙන බේසික් දේ තමයි වාක්‍යයක් අවසානයේදී අපිට ඉමේජ් එකක් යොදන්න පුළුවන්. ඒ වාක්‍ය ලයින් එකේ කෙලින්ම ඒ කියන්නේ වාක්‍ය ලයින් එකේ කෙලින්ම අපිට ඉමේජ් එකක් යොදන්න පුළුවන්. එහෙම නැත්නම් වාක්‍ය ආරම්භ කරනකොට අපිට ඉමේජ් එකක් යොදලා වාක්‍ය ආරම්භ කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා HTML tables. මේක ගොඩක් වැදගත් වෙනවා අපිට. HTML tables කියන්නේ අපි වගු නිර්මාණය කරන්න ඕන වෙනවා අපිට වෙබ් පේජ් වල. සමහර වෙලාවට අපි හිතන්න e-commerce website එක. ඒ කියන්නේ බඩු ලිස්ටිං කරපු වෙබ්සයිට් එකක් ඔයාලට හදන්න වෙනවා නම් මේකේ සමහර වෙලාවට වගු නිර්මාණය කරන්න වෙනවා. මේ සඳහා අපි යොදා ගන්නවා table කියන මෙතඩ් එක. table කියන එක. එතකොට මේකේ වැඩි විස්තරයක් වැඩි දිගුවක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද table කියන එක වෙනම කතාවක් එක. එතකොට මම මේක පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ සාමාන්‍ය වගුවක් ගහනකොට අපි අනිවාර්යයෙන්ම මේක ඩිෆයින් කරන ටැග් එක table කියලා. ඒ වගේම ක්ලෝසින් ටැග් එකක් table කියලා. ඒ වගේම මේ tr කියන්නේ table row කියන එක. එතකොට මේ td කියන්නේ table data කියන එක. අපි අතුල් කරන table data. එතකොට th කියන්නේ table heading එක. අපි use කරනවා මේ table heading use කරලා තියෙනවා. table headings first name last name age කියන තුනට table heading use කරලා තියෙනවා. එක ටේබල් රෝ එක. ඊළඟ ටේබල් රෝ එකේ අපි ටේබල් data දාලා තියෙනවා. දත්ත දාලා තියෙනවා ජිල් ස්මිත් 50. ඒ කියන්නේ අර අදාළ ටේබල් හෙඩින් එකේ පල්ලෙහායින් අපි අදාළ data ඇතුල් කරලා තියෙනවා. ඒ වගේම මේකේදී ඔයාලට බලන්න පුළුවන් දැන් ටේබල් එකක් කියවට මේකේ ඔයාලට පේනවා මාජින් වැදිලා නැහැ, ඉරි වැදිලා නැහැ. ඉරි වැදිලා නැති වෙන්න හේතුව ඒක වෙනම CSS වලින් අපි ඉරි වැදීමක් සිදු කරන්න ඕන. මෙතනදී සාමාන්‍ය දල වශයෙන් ටේබල් එකක concept එක විතරයි වැඩ කරන්නේ ටේබල් data වලදී. මේ තියෙන මං කලින් කිව්ව කතාවම තමයි. විශේෂ කතාවක් නෑ. THL වලදී ටේබල් හෙඩින් වලදී වෙන්නේ එලමන්ට් එක බෝල්ට් වෙලා සෙන්ටර් වෙලා තමයි පෙන්වන්නේ සාමාන්‍ය ඩිෆෝල්ට් එකේදී. ඒ වගේම ටේබල් data වලදී රෙගියුලර් ලෙෆ්ට් align වෙලා තමයි data පෙන්වන්නේ. ඒ කියන්නේ left align වෙලා data පෙන්වන්නේ. HTML list කියන්නේ අනිවාර්යයෙන්ම වැදගත් වෙන මාතෘකාවක්. මොකද මේකේ අපිට තියෙන වැදගත්කම අපි මොකක් හරි ටයිප් කරගෙන නැද්ද අපිට point වශයෙන් unordered HTML list එකක් අපිට හදන්න වෙනවා. ඒ කියන්නේ ඔයාට points වශයෙන් දාන්න ඕන වෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදී අපිට bullet ආකාරයට මේ වෙබ්සයිට් එකේ හිතන්නවා ලිස්ටිං කරනවා මොනවා හරි. හිතන්න බඩු එහෙම නැත්නම් මොන හරි දෙයක් ලිස්ට් කරන්න ඕන නම් point වශයෙන් නැත්නම් ආටිකල් එකක් ලියලා පල්ලෙහාට bullet දාන්න ඕන නම් මේකෙදී අපිට මේක යූස් කරන්න පුළුවන්. ඒකට අපි යූස් කරන්නේ මෙන්න මේ ul කියන ටැග් එක. ඒ වගේම මේක ලිස්ටිං කරද්දී අපි li කියන ටැග් එක යූස් කරනවා. ul ටැග් දෙකක් ඇතුලේ li කියලා ටැග් යූස් කරන වගේම මේ ආරම්භක ටැග් වගේම අනිවාර්යයෙන්ම ක්ලෝසින් ටැග් මේ හැම එකකම තියෙන්න ඕන. ඊළඟට අපි ordered HTML list and HTML description list කියලා
මන් දෙකම එකට ගත්ත මේ කලින් කතාවම නිසා වෙනසක් නෑ මේක වෙනසකට තියෙන්නේ ඕඩ HTML ලිස්ටෝලදි වෙන්න අපි එකැන රෝම් එක දෙක තුන හතර පහ කියන පිළිවෙලට එකන ඕඩර් එකක් තියෙන අපේ ලිස්ට එකට අංක නම්බරික් වැලිුව එකක් තියෙන නිසා අපි එකට ඕඩත් HTML ලිස්ට් කියලා කියනවා HTML ඩිස්ක්‍රපෂන් ලිස්ට් කියන්නේ අපිට මොක්කරි ටොපික් එකක් එක්ස්පලේන් කරන්න ඕනනම් ඒ අදාළ ටොපික් එක එක්ස්පලේන් කරන්න HTML ඩිස්ක්‍රපෂන් ලිස්ට් එක අපි භාවිතා කරනවා එතකොට මේක ලොකු කතාවක් නෑ ඕඩට් HTML ලිස්ටවලද අප යස් කරන OL කියන එක ලිස්නිං කරන්න එල්ලයි ටැග යස් කරනවා අරකෙදී DL යස් කරනවා එච්චරයි කලින් විදිහටම තමයි ඒවටස්සේ බ්ලොක් ලෙබල් එලිමෙන්ට්ස් කියලා කතන්දරයක් තියෙනවා මේක ටික ලොකු කතන්දරය මේකෙදී කරන්නේ අපි හිතන්න කෝටසක් ඔයා දැන් කෝඩ් කරනවා HTML වලින් වෙබ් එක කොටසක් ඔයා කෝඩ් කරනවා ලොගින් එක කෝඩ් කරද්දි ලොගින් කියන කොටසේ කියන්නේ ලොගින් එක ඇතුළට එනවා යුසර්නේම් පාස්වර්ඩ් කියන දෙක පුංචි බොක්ස් එකකට වඩ ගන්න එහෙනම් ඔය අනිවාර්යෙන්ම ඩිව් ටැග් එකක් දාන්න ඕන ඒ කියන්නේ පදාසයක් වෙන් කරලා ගන්න ඕන වගේ අපිට ඩිව් එලමන්ට් එකක් බ්ලොක් එකක් විදිහට මේක වෙන් කරලා ගන්න ඕන ඒ සම්බන්ධ පොඩි අදහසක් ගන්න ඒ වගේ කොටසකට තමයි මේ බ්ලොක් ලෙවල් එලිමන්ට්ස් අපි යූස් කරන්නේ මේවා කීපයක් තියෙනවා ප්‍රධාන වශයෙන් අපිට සාමාන්‍යයෙන් මේ යූස් වෙන්නේ ඩිව් ටැග් එක තමයි කොටසක් වෙන් කරලා ගන්න මේකේ ගොඩක්ම වැදගත්කම වෙන්නේ ඩිව් ටැග් එකක් යොදපුවාම මේ කොටස අපිට වෙනම ක්ලාසස් දීලා CSS ෆයිල් එකේදී වෙනම ලස්සන කරන්න වෙනම හැඩගන්නවන්න හැකියාවත් තියෙනවා අපිට ඕන විදිහට අද ටියටෝරියල්ලගේ මන් තියරි කරුණු ටික විතරයි කරේ ඊළඟ දවස මේ ගන්න පොක්කගෙන්ම ප්‍රක්ටිකල්ල එක අපි කරනවා අපි හෝම් පේජ් එකක් හරි ලොගින් පේජ්ජක් හරි සම්පූර්ණයම මුලින්නම් කෝඩ් කරලා වෙබ් පේජ් එක හදලා බලලා පෙන්නනවා මේ උගන්න පුටිකෙන් විතර ඒ කියන්නේ CSS උත් නැතුව කස්ටම් CSS කියන්නේ අපි එලියෙන් එක්ස්ටර්නල් CSS නැතුව ඉන්ටර්නල් හෝ ඉන්ලයින් CSS දාලා අපි කෝඩ් කරලා බලමු ඊළඟ ටියුටෝරියල් එකේදී